වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සුබ සමයක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අත්අහුරු කළ ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතිකඩ ඇතගෙන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම බුද්ධි දනුකා බේසි. මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල. නිරෝධායන ඇඳිරි නීතිය ගොතටුව සහ මුල් ඒරියාවටත් ඇඳිරි නීතිය කැඩූ 780ක් අත්අඩංගුවට. 15 වැනි කොරෝනා මරණය කුලියාපිටියේ. අදත් ආසාදිතයන් 201ක්. කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල සහ කුරුණෑගල මේ අවදානම් සහිත දිස්ත්‍රික්ක වලින් අනිත් දිස්ත්‍රික්කවල රෝගයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මේ මොහොතේදී ගත හැකි හොඳම තීරණ ගන්න. සහරාන්ගේ බිරිඳ පාස්කු කොමිසමට පැය 13ක් රහසේ සාක්ෂි දෙයි. මෛත්‍රී 6 වන දිනටත් කොමිසම හමුවට. මිත්තනියගේ නිවසේ සඟවා තිබූ පොඩි ලෙසීගේ ගිනි අවි දෙකක් සොයා ගැනී. දවස් 30ක්ම අන්ලිමිටඩ් Netflix බලන්න. අන්ලිමිටඩ් data pack එකක් මුළු පවුලටම අන්ලිමිටඩ් ෆන් එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. මෙරටින් අදත් COVID-19 ආසාදිතයන් 201 දෙනෙකු වාර්තා වුණා. ඒ අතුරින් 140 දෙනෙකු පෑලියගොඩ මාළු වෙළඳපොලේ ආශ්‍රිතයන් වන අතර තවත් 24 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ දීවර වරායන්වල සිදු කළ PCR පරීක්ෂණවලදී. මේ අතර මෙරට 15 වෙනි COVID-19 මරණය අද පෙරවරුවේ වාර්තා වුණා. දවසේ පුවත කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු COVID-19 ආසාදනය වීම හේතුවෙන් අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත් වුණා. ඔහු පසුගිය 14 වනදා රෝහල්ගත කර ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන්. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා පසුගිය 16 වෙනිදා සිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ඔහු කුලියාපිටිය ඌරලිය කිතලව ප්‍රදේශයේ පදිංචි අයෙක්. 56 වෙනිදි පිරිමි පුද්ගලයෙක් 14 වෙනිදා heart attack තත්ත්වයෙන් අපේ රෝහලට ඇතුළත් කරේ. රෝගී සත්ත්වය උත්සන්න වූ නිසා 15 වෙනිදා දැඩි සත්කාර ඒකකයට මාරු කරා. දැඩි සත්කාර ඒකකයේ ඉන්න අතරතුර තවත් රෝගී කාන්තාවක් ඇතුළත් කරා දැඩි සත්කාර ඒකකයට. එම රෝගී කාන්තාවට COVID ආසාදන තත්ත්වයක් ඇති වී තිබෙන නිසා මෙම රෝගියාත් ඒ වෙනකොට දැඩි සත්කාර ඒකකයේ සිටිය නිසා ආසාදනය වීමට සම්භාවිතයක් ඇති නිසා අපි සියලුම precautions අරගෙන රෝගී කටයුතු වලට අපි ප්‍රතිකාර කටයුතු කළා. 3 වෙනි PCR එකේ අද පාන්දර වෙනකොට දැනගත්තා PCR පොසිටිව් කියලා. ඉතින් ඒ අතරතුර රෝගී තත්ත්වය උත්සන්න වෙලා අද උදේ 9 කාලට මෙම රෝගියා අප රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී මිය ගියා. මේ අතර ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ අවසන් කටයුතු ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි අනුව කුලියාපිටිය පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ඔහුගේ දරුවන් දෙදෙනා සහ බිරිඳද අවසන් කටයුතු සඳහා සහභාගී වීමට පැමිණ සිටියා. මේ අතර ඊයේ දිනේදී COVID-19 ආසාදිතයන් 866 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 7000 සීමාව ඉක්මවා ගියා. එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි. ඊයේ හඳුනාගත් ආසාදිතයන් 866 දෙනා අතුරින් 535 දෙනෙකුම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට අයත් පුද්ගලයින්. ඒ අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව මට්ටක්කුලිය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය 79ක්. ඊට අමතරව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආසාදිතයන් අතරින් කොටහෙන ප්‍රදේශයෙන් 63ක්, පෑලියගොඩ ප්‍රදේශයෙන් 54ක්, වැල්ලම්පිටියෙන් 34ක්, ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් 26ක්, කැලණිය ප්‍රදේශයෙන් 19ක්, මරදානෙන් 13ක් සහ කොළොන්නාවෙන් ආසාදිතයන් 12ක් වාර්තා වුණා. මේ ආශ්‍රිතයින් සහ
රෝගීන් හමුවුණු ප්‍රදේශ භූගෝලීය වශයෙන් පැතිරිලා තියෙනවා. මෙහිදී ප්‍රධාන වශයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයත් පෑලියගොඩ මාළු වෙළඳපොළ ආශ්‍රිතව ඒ ආසන්නයේ කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක කොළඹ ඩොක්යාඩ් ආයතනය සහ ආශ්‍රිතයින් හඳුනා ගැනීම සඳහා අපිට අවධානය යොමු කරලා තියෙන කොළඹ නගරයේ ප්‍රදේශ කීපයකට සංචරණ සීමා පනවලා ඒ කටයුත්ත කරගෙන යනවා. දැනට අපිට මේ රෝගීන් මහා පරිමාණයෙන් ආවොත් කොහොමද කරන්නේ කියන එකට සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. ඊට අමතරව බේරුවල දීවර වරායේ නාසාදිතයන් 20 දෙනෙකු සහ ගාල්ල දීවර වරායේ නාසාදිතයන් 5 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ සමග බේරුවල සහ ගාල්ල යන දීවර වරායන් తాවකාලිකව වසා දමා තිබෙනවා. මේ අතර පානදුර නගර සභා බල ප්‍රදේශයේ පවතින සියලු මත්ස්‍ය වෙළඳසැල්ද తాවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා. පසුගිය 21 වෙනිදා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලෙන් මසුන් මිලදී ගැනීමට පැමිණි වෙළෙන්දන්ගෙන් අහඹු ලෙස තෝරා සිදු කළ PCR පරීක්ෂණවලදී දියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන් දෙදෙනාගේ ආශ්‍රිතයන් 8 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගැනුණා. ඔවුන් විසින් එම ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ මත්ස්‍ය වෙළඳසැලද වසා දැමුණු අතර තවත් ආශ්‍රිතයන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර මත්ස්‍ය අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව ධීවරයින් පත්ව ඇති අපහසුතා පිළිබඳ සමස්ත ලංකා පොදු ධීවර සංගමයේ ජාතික සංවිධායක රත්නගමගේ මහතා අදහස් පළ කළා. විශේෂයෙන්ම රජයෙන් ඉල්ලා සිටිනවා ධීවර ප්‍රජාවටත් ඒ වගේම මත්ස්‍ය ව්‍යාපාරිකයින්ට කිසියම් හෝ සහනයක් සලසන්න කියලා. මේ අතර ධීවර කර්මාන්තයේ බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් සකසන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නආරච්චි මහත්මිය සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී බේරුවල ධීවර වරායේ ඇති බහුදින ධීවර යාත්‍රා 32ක සහ ගාල්ල ධීවර වරායේ ඇති බහුදින ධීවර යාත්‍රා 21ක මාළු කිලෝග්‍රෑම් 3,50,000ක් ගොඩ බෑමට ඇති බව ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී සඳහන් කර තිබෙනවා. අදාළ මාළු තොග කඩිනමින් පාරිභෝගිකයා අතර සෞඛ්‍ය ආරක්ෂිතව ලබා දීම සඳහා සැලසුමක් සකස් කිරීමට මෙහිදී තීරණය කෙරුණා. මෙමට පියවරගෙන තිබෙනවා. ඒ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ ආශ්‍රිතයේ කදාල නිවාස සංකීර්ණයේ සිටියේදී සිදු කළ PCR පරීක්ෂණයෙන් COVID-19 ආසාදිත බවට හඳුනා ගැනීමත් සමගයි. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ ආශ්‍රිතයන් පිරිසක් තොටළඟ මුවදොර උයන ප්‍රදේශයෙන් හඳුනා ගැනීමත් සමග අද එම ප්‍රදේශයේ පුද්ගලයන් 170 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කළා. රත්නපුර පොදු වෙළඳපොලේ මාළු වෙළඳාගේ ආශ්‍රිතයන් 24 දෙනෙකු PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබූ අතර ඒ අතරින් රත්නපුර මල්වල කොටා මුල්ල සහ රත්නපුර කිරියාල යන ප්‍රදේශවල පදිංචිකරුවන් 30 දෙනෙකුට COVID-19 ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග එම පුද්ගලයන් IDH රෝහලට ඇතුළත් කෙරුණා. හංවැල්ල වලව්වත්ත ප්‍රදේශයේ කාන්තාවකට කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමග ඇය වැලිසර රෝහල වෙත යොමු කිරීමට හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. ඇය පසුගිය 27 සහ 28 යන දෙදින පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලෙන් මසුන් මිලදීගෙන ඒවා විවිධ ස්ථානවල අලෙවි කර තිබුණා. ඇය සමීපව ඇසුරු කළ හා ඇය ආගිය නිවාස 10ක පිරිස් ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. මේ අතර කොස්ගම බාලිකා විද්‍යාල මාවතේ මත්ස්‍ය ව්‍යාපාරිකයෙක් හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ඔහු අඹන්පොළ රෝහල වෙත ඇතුළත් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. ඔහුගේ ආශ්‍රිතයින් නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. නුගේගොඩ ජනතා සතිපොලේ මාළු වෙළඳසැලක පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම සතිපොළ භූමිය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව තීරණය කර තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට ගිය මාතර වැලිගම ප්‍රදේශයේ ධීවර කටයුතු වල නියුතු සහායකයින් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔවුන් හම්බන්තොට රෝහල වෙත ඇතුළත් කිරීමට ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. ඔවුන් පසුගිය 22 වෙනිදා වැලිගමදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ මත්ස්‍ය ව්‍යාපාරිකයාගේ සහායකයන්. මේ අතර වැලිගම ප්‍රදේශයේ ධීවරයින් 15 දෙනෙකු මේ වන විට නිවෙස් තුළම ස්වයං නිරෝධායනය කර ඇති අතර ඔවුන්ගේ PCR පරීක්ෂණ අදම නිවෙස් තුළදී සිදු කෙරුණා. අටකලම්පන්න මාදම්පේ මාළු වෙළඳපොලේ ව්‍යාපාරිකයෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග කහවත්ත සහ ගොඩකවැල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාස දෙකේ නිවෙස් 60ක පුද්ගලයන් 200ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. පෑලියගොඩ මාළු වෙළඳපොලේ සේවය කළ පුද්ගලයෙකුගේ PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වීමත් සමග ඔහු කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කළ ලංගම බස් රථයක නැගී පලා යාමට උත්සාහ කර තිබෙනවා. පසුවීම පුද්ගලයාව බලංගොඩ පඹහින්න ප්‍රදේශයේදී සොයාගෙන රෝහල්ගත කෙරුණා. එම බස් රථය බලංගොඩ ප්‍රදේශයේ නැවත වූ වෙළඳසැලක්ද වසා එහි සේවක පිරිස්ද ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. මේ අතර එම බස් රථය නැවතත් හරවා යැවීමට ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය කටයුතු කළද බස් රථය සුපුරුදු පරිදි අද දිනේ ධාවනය කිරීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහි ගමන්ගත රියදුරු කොන්දොස්තර ඇතුළු මගීන්ට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබා දුන්නා. කරපු කෙනෙක් ඉඳියාවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි මේ ඕගොල්ලන්ව ආපහු ගෙවල් වලට යවන්නේ. දැන් සේවා ස්ථාන වලට යන්නත් බෑ කාටවත්. මේ හැමෝම තමන්ගේ නිවාසවල රැඳී ඉන්න ස්ථානයකට ගිහිල්ලා දවස් 14ක් නිරෝධායනේ ඒ ගිය ගමන්ම කෝල් එකක් දෙන PSA මාත්‍යනේ ප්‍රතිසිද්ධිය කියන්නේ. ඕගොල්ලෝ නම් ගම්ම පිළියාගත්තා. පණිවිඩයක් දෙන්න උනොත් කරන්නේ නැහැ. නමුත් දුරස්ස ඉන්න ඒගොල්ලන්ගේ දුරස්ස ඉඳලා මේ දවස් 14 බලන්න. පෑලියගොඩ මාළු වෙළඳපොලේ සේවය කළ තංගල්ල සිටිනාමලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද COVID-19 ආසාදිත බවට තහවුරු වූ අතර එම පුද්ගලයා පදිංචි ප්‍රදේශයේ පවුල් 4ක පිරිස නිරෝධායනයට යොමු කළා. පෑලියගොඩ මාළු වෙළඳපොළ සමග ධීවරයන් සමන්තා පවත්වා තිබීම හේතුවෙන් තංගල්ල ධීවර වරායේ ධීවරයන් 48 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කළා.
මේ අතර සිය සමාජිකයෙකුට COVID-19 වෛරසය ආසාදිත බවට හිල්ටන් හෝටලේ නිවේදනය කරන අතර ඔවුන් සඳහන් කරන්නේ අදාළ ආසාදිතයා නම් කරන ලද වෛද්‍ය මධ්‍යස්ථානයකට යොමු කර අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවයි. දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග රැසක් යටතේ සී හෝටලේ කටයුතු අඛණ්ඩව සිදු කරන බව හිල්ටන් හෝටලේ වැඩිදුරටත් නිවේදනය කරනවා. මේ අතර කොළඹ ශැංග්‍රීලා හෝටලේ කාර්ය මණ්ඩල සමාජිකයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට එම හෝටලේ නිවේදනය කරනවා. ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ආසාදිතයා ප්‍රතිකාර කටයුතු සඳහා යොමු කර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර ඇති බවයි. ඊට අමතරව හෝටලේ කටයුතු දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ඔස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සිය නිවේදනයෙන් ශැංග්‍රීලා හෝටලේ සඳහන් කරනවා. COVID-19 පැතිර යාමේ අවදානමක් හඳුනාගෙන ඇති දිස්ත්‍රික්ක 5න් සෙසු දිස්ත්‍රික්ක වෙත පැතිරීම අවම කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පත්තරේ විස්තරයේ වැඩසටහනට එක්වමින් සඳහන් කළා. මේ සමහර පොකුරුවල මූලාශ්‍ර අවබෝධ කර ගැනීමට නොහැකි වීම තුල අපි තාම තරමක් අඳුරේ අතපත ගාමින් නෙමෙයිද ඉන්නේ ડોක්ටර්. අපිට එළියේ ඉඳන් බලනකොට මේක අඳුරේ අතපත ගෑමක් විදියට තමයි පේන්නේ. නමුත් අපි දැක්ක ඊයේ දවස් තුලත් වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂකවරයා මාධ්‍යයට ඉතාම පැහැදිලිව කියනවා ඒ අයට මේ හම්බ වෙන සියලුම රෝගීන් මනුවන්ගොඩ පොකුරත් එක්ක යම් සම්බන්ධයක් තියෙනවා කියලා තහවුරු කරගන්න පුළුවන් වුණා කියලා. ඒතර අපි කියන්නේ ඒ කොහොමද උනේ කියන එක අපිට කියන්න. සමාජ ව්‍යාප්තිය අදද හෙටද ලබන සතියේද කියන තැනට අද ඇවිල්ලා තියෙනවා. ඒ වගේම සමාජ ව්‍යාප්තියක් කරා ගියොත් චමුදිත අපි මේ කතා කරන සම්පූර්ණ වටපිටාව උඩු යටිකුරු වෙනවා. මේ වෙනකොට රටේ අවදානම ප්‍රධාන වශයෙන් කේන්ද්‍රගත වෙලා තියෙන කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට. අඩුම ගානේ මේ අවදානම සහිත දිස්ත්‍රික්කවලින් අනිත් දිස්ත්‍රික්කවල රෝගී ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මේ මොහොතේදී ගත හැකි හොඳම තීරණ ගන්න. විශේෂයෙන් මේ අවදානම් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් මායින් සම්බන්ධයෙන් මේ මොහොතේදී බැරෑරුම් තීරණයක් ගන්න කියන එක අපි ඊයේ දවස් තුල ජනාධිපති කාර්යසාධක බලකායටත් යෝජනා කළා. මේ අතර සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල වාසය කරන පිරිස් සහ ඔවුන්ගේ ආශ්‍රිත පිරිස් ශ්‍රී දළදා මාලිගා පරිසරයට ඇතුළත් කර ගැනීම తాවකාලිකව නවතා ඇති බව ශ්‍රී දළදා මාලිගාව නිවේදනය කරනවා. එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දෙන්නේ පැමිණෙන සියලු දෙනා සිය විස්තර තහවුරු කර ගැනීම වෙනුවෙන් ජාතික හැඳුනුම්පත රැගෙනීම අත්‍යවශ්‍ය බවයි. බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හඳුන්වා දුන් කොවිඩ් මර්ධන එන්නත සායනිකව අත්හදා බැලීමේදී මතු වූ සංකූලතා හේතුවෙන් බ්‍රසීල ජාතිකයෙකු මිය ගොස් තිබෙනවා. එය සැලකෙන්නේ සායනිකව අත්හදා බැලීම් සිදු කළ කොවිඩ් මර්ධන එන්නතක් හේතුවෙන් ලොව සිදු වූ පළමු මරණය ලෙසයි. කෝටි 4කට අධික පිරිසක් ආසාදිතයින් බවට පත් කළ මාරාන්තික COVID-19 වෛරසය මේ වන විට ලොව රටවල් 218ක ව්‍යාප්තව පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරුවඟ වන්නේ COVID-19 හේතුවෙන් ලොව බොහෝ රටවල් මේ වන විට දැඩි අනතුරුදායක අවධියක පසුවන බවයි. The next few months are going to be very tough and some countries are on a dangerous track. We urge leaders to take immediate action to prevent further unnecessary deaths, essential health services from collapsing. This is not a drill. මේ අතර බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනිකා සමාගම සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එක්ව නිර්මාණය කළ COVID-19 මර්ධන එන්නත බ්‍රසීලයේදී සෛනිකව අත්හදා බැලූ අතර ඊට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 28 හැවිරිදි තරුණයෙකු සංකුලතා මතුවීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා. විදෙස් වාර්තා පවසන්නේ ගෝලීය වසංගතයක් මර්ධනය සඳහා නිර්මාණය කළ එන්නතක් විෂවීමෙන් ලොව සිදු වූ පළමු මරණය මෙය වන බවයි. කෙසේ වෙතත් එන්නතේ ඉදිරි සෛනික අත්හදා බැලීම් අත්හිටවීමට තම ආයතනය බලාපොරොත්තු නොවන බව ඇස්ට්‍රාසෙනිකා සමාගම නිවේදනය කරනවා. මීට පෙරද මෙම එන්නත සෛනිකව අත්හදා බැලූ පුද්ගලයෙකුට සංකූලතා මතු වූ අතර එන්නතේ පරීක්ෂණ කටයුතුද මාසයකට ආසන්න කාලයක් අත්හිටවා තිබුණා. පාස්කුවරිදා බෝම්බ ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඒ පිළිබඳ තමන්ව දුරකථනයෙන් දැනුවත් නොකළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ දුරකථන සංවාද රැසක් පිළිබඳව තොරතුරු තම දුරකථන විශ්ලේෂණ වාර්තාවන්හි සටහන් වී තිබුණද එය පිළිගැනීමට නොහැකි බවයි. සාක්ෂි ලබා දීම සඳහා 6 වෙනි දිනටත් පාසු කොමිසමට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හරස් ප්‍රශ්න විමසුවේ අගරාදුගුරු මැල්කම් කාදිල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයායි. ඔබතුමා දැනගෙන හිටිය නේද සහරාන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවට? ඇයි ඒ පිළිබඳව ජාතික ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා කළේ නැත්තේ? සහරාන් අත්අඩංගුවට ගැනීම කළ යුතුව තිබුණා. 2018 අන්තිමේදීත් 2019 මුලත් ආරක්ෂක මණ්ඩලයේදී ඇහුව සහරාන් ඇයි අත්අඩංගුවට ගත්තේ නැත්තේ කියලා. නෝරෙලිය පුහුණු කඳවුර, කෑගල්ලේ බුදු පිළිම කැඩීම, වවුනතිව් පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම. මේවට සහරාන් සම්බන්ධ බවට දැනුවත් වෙලා හිටියද? යුද හමුදා බුද්ධ්‍යංශ කිව්වා ඒක LTTE වැඩක් කියලා. මාවනැල්ල එහෙම වාර්තා වුණේ නැහැ. අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කිව්වා.
පොලිස්පතිට විතරක් නෙවෙයි අනිත් නිලධාරීන්ටත් උපදෙස් දීලා තියෙනවා. මේදී පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ සමාජික හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා යොමු කළ ප්‍රශ්නයක් පිළිබඳව අගරාදුගුරු මැල්කම් කාදෙල් රංජිත් හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා විමසා සිටියා. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ කටයුතු මම පිළිගන්නේ නැහැ. එහි පෙනී සිටින්න මම ගියෙත් නැහැ. ඔය නම් සඳහන් කරපු පුද්ගලයා මම ගැන වෛරයකින් කටයුතු කරන්නේ. එතන ඉන්නේ ඒ වගේ පිරිසක්. තේරීම්කාරක සභාව ගැන පිළිගැනීමක් මගේ නැහැ. රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සාක්ෂි ලබා දෙමින් සඳහන් කර තිබෙනවා සහරාන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට ආරක්ෂක කවුන්සිලේදී දැනුවත් කළ බවට. මට එහෙම මතකයක් නැහැ. ඒ වන විටත් ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග කර සිටියා. සහරාන් අත්අඩංගුවට ගැනීමට නියෝග දීමට හේතුව කුමක්ද? 2017 ඔහුට වරෙන්තු නිකුත් කර තිබුණා. වරින් වර වාර්තා වූ ඔහුගේ හැසිරීම් IS මතවාදය පතුරවන පුද්ගලයෙක් ලෙස වාර්තා වී තිබීම නිසා. නිලන්ත ජයවර්ධන 2019 අප්‍රේල් 20 වන දින සවස 6:16ට ඔබතුමා මේ පිළිබඳව දැනුවත් කළාද? මම එම අවස්ථාවේ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ගන්නවා. ලේඛනයේ සඳහන් වෙනවා ඇමතුමක් ලැබුණු බවට. ලේඛනවල තියෙන්න පුළුවන්. මම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේ. අවශ්‍ය නම් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්නම්. ආරක්ෂක නිලධාරියෙකුටවත් එන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අප්‍රේල් 21 වැඩ බලන ආරක්ෂක ඇමතිවරයෙක් හරි හිටියනම් තත්ත්වය වෙනස් වෙන්න තිබ්බද? මේ ගැන ජනපති ලේකම්ට කිව්වත් කටයුතු කරන්න තිබ්බා. අනිත් නිලධාරීන් දැනුවත් කරා නම් වළක්ව ගන්න තිබ්බා. අප්‍රේල් 21 වනදා නිලන්ත ජයවර්ධන පෙරවරු 7:59ට තත්පර 158ක දුරකථන ඇමතුමක් ලබා දුන්නද? කිසිසේත්ම පිළිගන්න බෑ. ලංකාවේ වුණ සිද්ධියෙන් පස්සේ ඇමතුමක් ගත්තේ. මෙම දුරකථන වාර්තාවන්ට අනුව අප්‍රේල් 20 6:16ටත් අප්‍රේල් 21 7:59ටත් නිලන්ත ජයවර්ධන ඔබට දුරකථන ඇමතුම් අරගෙන තිබෙනවා. එය ප්‍රතික්ෂේප කරනවා. සම්පූර්ණයෙන්ම සත්‍යයක්. සිද්ධියෙන් පසු කතා කරන්නේ නැති. නිලන්ත ජයවර්ධන සඳහන් කළා ප්‍රහාරයට පෙර ආරක්ෂක අංශවල සහ අමාත්‍යාංශ ආරක්ෂක නිලධාරීන් 15000ක් පමණ දැනගෙන හිටියා කියලා. 15000ක් දැනගෙන හිටියට මම දැනුවත් නැහැ. මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් දැනුවත් නැහැ. රටේ ජනාධිපති ඔබ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ඔබ දැනුවත් නැහැ. මම දැනුවත් නැහැ. අද ඔබතුමාට මොන හරි කියන්න පුළුවන්ද? ඔබතුමා ඇත්තටම මික්සට ඡන්දෙ දුන්නේ නැත්තේ හදවතට එකඟව හින්දාද? ඒක දැන් ඉවරයිනේ. ඒ ඔබතුමා හදපු ගහ ඔබතුමාම කපන්න කැමතිද තියෙද්ද? ඕකද ඉවරයි කියවනේ. ඒවට ක්‍රියාවෙන් පෙන්නලා තියෙන්නේ බය වෙන්න එපා. මහත්තයා ඔබතුමා නිශ්ශබ්දව යන්න හදනවද මන් දන්නේ. නෑ නෑ ක්‍රියාවෙන් පෙන්නලා තියෙන්නේ ඒවට. සමජ වෙනවද? ඒ කියන්නේ ආණ්ඩුවට විරෝධයක් පෑවද නැත්නම් ආණ්ඩුව සමග ඉන්නවා කියලා පෙන්නුවද? ඕන විදිහට හිතා ගන්න පුළුවන්ද ඒක? අපි හිතා ගන්න දේ හරියයිද? මේතර සහරන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඊයේ දෙවන දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පැය 13කට ආසන්න කාලයක් සාක්ෂි ලබා දුන්නා. කෙසේ වෙතත් ඇයගෙන් සිදු කළ සාක්ෂි විමසීම මාධ්‍යට විවෘත වූයේ නැහැ. පවතින COVID-19 තත්ත්වය සැලකිල්ලටගෙන කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශවලට අද පස්වරු 7 සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳුරු නීතිය පනවා ඇතැයි යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේතර ලබන 26 වෙනි සඳුදා අලුයම 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට පැනවූ නිරෝධායන ඇඳුරු නීතිය අදත් ක්‍රියාත්මක වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව, මුල්ලේරියාව, දෙමටගොඩ, මරදාන සහ කොටහෙන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු සහ මට්ටක්කොලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූ මැන්ඩල් සහ ග්‍රෑන්ඩ් පාස් යන පොලිස් බල ප්‍රදේශවලට 26 වෙනි සඳුදා අලුයම 5 තෙක් ඇඳුරු නීතිය ක්‍රියාත්මකයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුමල සූරිය පොලිස් බල ප්‍රදේශවලටද නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳුරු නීතිය ක්‍රියාත්මක වනවා. කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලටද ලබන 26 වන සඳුදා අලුයම 5 තෙක් පොලිස් ඇඳුරු නීතිය ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් ඇඳුරු නීතිය පැනවූ කළුතර ඇතැම් ප්‍රදේශවල ජනතාව සිය දෛනික කටයුතු සඳහා මාර්ගවලට පැමිණ සිටි ආකාරයද මෙලෙස දක්නට ලැබුණා. දෙමරගොඩ පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳුරු නීතිය පනවා තිබියදී දෙමරගොඩ පොදු වෙළඳපොළට අද පෙරවරුවේ වෙළඳුන් පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අපිට මේක දන්නලා ඕනේ කරන්න 45000ක 40000ක බඩු ගෙනල්ලා දැන් ඒ බඩු කඩේ ඇතුලේ දාලා වහගෙන ඉන්නවා. රුපියල් 50000ක බඩු ගෙනල්ලා දාලා තියෙනවා. මේතර අම්පාර රජව ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග ඔහු ප්‍රතිකාර කටයුතු සඳහා රැගෙන ගියා. ඔහු දේරුපිටිය ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වූ අයෙක්. ඔහු ආසාදිතයෙකු බවට තහවුරු කරගෙන ඇත්තේ ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබේදී. අදාළ පුද්ගලයා ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පෙර ස්ථාන කිහිපයක සංචාරය කර ඇති බවට තොරතුරු හෙළිවීම හේතුවෙන් අම්පාර නවගම්පුර, සේනනායකපුර හා කරන්ගාව ප්‍රදේශවලට සංචරණ සීමා පනවා තිබෙනවා. මේ අතර කළුබෝවිල ශික්ෂණ රෝහලේ 7 වන වාට්ටුවෙන් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග එම වාට්ටුව වසා දැමීමට පියවරගත් බව රෝහල ආරංචි මාර්ග සඳහන් කළා.
මේතර ඇඹිලිපිටිය තුන්කම ප්‍රදේශයෙන් තවත් COVID-19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග තුන්කම පදලංගල කුට්ටිගල ඇඹිලිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක පවුල් 30ක් පමණ නිවෙස් තුළම නිරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. COVID-19 වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් ඉදිරි දීපාවලි උත්සව සමයේ 60 දික්කුවේ නගර සභා සීමාවේ පදික වෙළඳාම, ජංගම වෙළඳාම සහ පිටතින් පැමිණ වෙළඳාම් කිරීම තහනම් කිරීමට 60 දික්කුවේ නගර සභාව තීරණය කර තිබෙනවා. ඒ නගර සභාවේ මාසික සභා රැස්වීමේදී සියලු මන්ත්‍රීවරුන් ගත් ඒකමතික තීරණයක් ලෙසයි. මෙහිදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ පෑලියගොඩ මාළු තොග වෙළඳ පොලෙන් මත්ස්‍යයින් රැගෙන විත් අලෙවි කරන වෙළඳසල් වසා දමා ඒ සේවකයන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමටයි. රිකෙල්ලකස්කර දිසා මූලික රෝහලේ වෛද්‍යවරයෙකුට COVID-19 ආසාදිත බවට තහවුරු වීමත් සමග අද පස්වරුවේ එම රෝහලට රෝගීන් ඇතුළත් කර ගැනීම తాවකාලිකව නතර කර තිබෙනවා. එම රෝහලේ වෛද්‍ය අධිකාරී නිශංක විජේවර්ධන මහතා සඳහන් කළේ ආසාදිත වෛද්‍යවරයා කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුද පෑලියගොඩ මාළු වෙළඳ පොලට ගොස් මාළු මිලදීගෙන ඇති බවයි. දවසේ පුවත 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් අයුරින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද කඩිනමින් සම්මත කර ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේකකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ මහනුවරදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඉතා ඉක්මනින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට කටයුතු කරන හැටියට අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ තුළට රටේ සියලු ජාතීන් අතර සමගිය ඇතිවෙන ආකාරයට එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් විය යුතු බවත් පේනවා. විශේෂයෙන් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සාකච්ඡා වුණා. අවසාන වශයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට එය ඇතුළත් කරන බවත් අපට දැනගන්න ලැබුණා. මේ රටේ භික්ෂුන් වහන්සේලා ඒ මඟ පෙන්වීම කරපු රජය අපේක්ෂා කරන විදිහට කටයුතු නොකළොත් එහි යම් කිසි හානිදායක තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා රජයේ විශේෂ අවධානය යොමු කරලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ඉතා ඉක්මනින් කටයුතු කරන්න ඇති අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඡන්ද විමසීමේදී සමගි ජනබලවේගය නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් ඊට පක්ෂව ඡන්දය දීම සම්බන්ධයෙන් ඒ නායක රවුෆ් හකීම් මහතා එම මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබෙනවා. රවුෆ් හකීම් මහතා දැනුම් දී ඇත්තේ පනතට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් ඊයේ නිවසේදී හමු වූ අවස්ථාවේ ඔවුන් දරූ ස්ථාවරය සම්බන්ධයෙන් පක්ෂයේ උත්තරීතර සභාවට කරුණු ඉදිරිපත් කරන ලෙසයි. මේ සම්බන්ධයෙන් පක්ෂයේ උත්තරීතර සභාව කැඳවා එම නිදහසට කරුණු විශ්ලේෂණය කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂයේ ලේකම් නිසාම් කාර්යපුර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නාරායන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයට පැමිණ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදක වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා. 19 දැන් මේ අහුසි කරපු සංශෝධනය ඊගේ යහපත් ගුණාංග රාශියක් අපි ඒව තව දුරටත් ප්‍රවර්ධනය කරන්නට ඕන කරනවා. අපි අඩුපාඩු ටික ඔක්කොම අයින් කළා දාන්න. මොකද ඇත්තටම කරසෝනන්ස මේ 19 ක්‍රියාත්මක කරාට මම කියන්නේ අපේ ආණ්ඩුව කාලේ කොමිෂන් පත් කරලා කිව්වා මුදල් නැතුව පිරිස් බලය නැතුව කරන්න කියලා. ඒතකොට එතනදී නිර්මාණය වුණා යම් අකාර්යක්ෂමතාවයක්. මේක මගහරවාගෙන අපි මේ කොමිෂන් ස්ථාපනය කිරීම කරන්න කටයුතු කරනකොට කාර්යක්ෂමතාවය කේන්ද්‍ර කරගෙන. අනිත් කාරණා අපි අනිවාර්යයෙන්ම ජාතික ආරක්ෂක කවුන්සිලයක්. ඒක ව්‍යවස්ථාවෙන්ම ස්ථාපනය කරනවා. බලයක් තියෙන්න ඕන පාලනය කරන්න කෙනෙකුට. බලයක් නැත්නම් පාලනය කරන්න බෑනේ. මේ බලය අනිත්‍යද විදාගත්ත ගියාම ප්‍රශ්න ඇති වෙන්නේ. දැන් පසුගිය දවස් මේ 19 දී උනේ ආගමැත්තම එක පැත්තකට යනවා. ජනත්ම තව පැත්තකට. දෙන්නම එකට සාකච්ඡා කරලා එකට පැත්ත යවන උත්තර දෙකන්නේ නැහැ. අපිට ඕනේ මේ රට හැදින්නේ. මේ අතර සම්මත වූ 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. මේ ආණ්ඩුවේ ඉන්න ප්‍රධාන කසකාරයෝ දෙන්න විමල් වීරවංශ මහත්තයයි උදයගම්මන් පිල්ල මහත්තයයි කිව්වේ රිෂාඩ් මන්ත්‍රීතුමාගේ හකීම් මන්ත්‍රීතුමාගේ අයගේ සහයෝගය ලබා ගන්නවා නම් මේ ආණ්ඩුවෙන් අයින් වෙනවයි කියලා. දැන් ඒගොල්ලන්ගෙන් ගිහිල්ලා අහන්න. මේ ඇතුලේ තව ඉන්නේ මේ රිදි ඇඳගෙනද කියලා. විශේෂයෙන්ම සිංහලද දමිලද මුස්ලිම්ද කියන හැම ජාතියෙම මන්ත්‍රීතුමල්ලා තුමියල්ලා ආවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඒගොල්ලන් සම්බන්ධ වුණා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මේ රටේ ජනතාව ඡන්දෙ දුන්නා ඒව පාවා දුන්නා. විශ්ව සම්මත කරේ මුස්ලිම් മന്ത്രിවරු සල්ලි වලට අරගෙන. ඒතකොට ඩයිනමඩ් මොකද කරේ? එහාට මෙහාට පන්න දේශපාලන ගණිකාවන්ට නිසි තීන්දුව ජනතාව ලබා දෙන්නත් ඕනේ. එයා වයින් කරොත් ඔබතුමාට පක්ෂකුත් නැහැ නේද? නෑ එයාට පක්ෂයයි ඉතින්. නමුත් ඒ කියන්නේ මධ්‍යම කාරක සභාවේ බලය තින්නේ උන්ට කියලා. එයා කියන දේ තමයි විශ්වාස කරන්නේ. එතුමිය තාමත්ම නිවැරදිව ප්‍රකාශ
ප්‍රකාශ කරා ජනාධිපතිවරයාට අතපය බඳින්නේ නැතුව නිදහසේ වැඩ කරන්න දෙන්න ඕන කියලා එතුමිය විශ්වාස කරනවා කියලා. ඒ ඡන්දය දුන්න අය තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කල්පනා කරන්න ඇති මේ වෙලාවේ විශ්වවිද්‍යාල සංශෝධන සහාය දෙන එක සුදුසුයි කියලා. ආණ්ඩුව පිහිටවන්නට උර දීලා කටයුතු කරපු ආමුදුරන් වහන්සේලාගේ වචනය කඹ දොයිතුවකට මායින් කරන්නේ නැතුව මේ රටේ බහුතරයක් දෙනා ප්‍රතික්ෂේප කරපු අන්තවාදී තමන්ගේ කොටට එක්කාසු කරගනිමින් මේ නින්දිත විදිහට රජය ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තා. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ග සියලු දෙනා සහයෝගය අපිට ලබා දීලා තියෙනවා විවිධ අවස්ථාවල. අපි පැහැදිලිව කිව්වා කිසිම අවස්ථාවක අන්තවාදීන් අපි රාජ්‍ය පාලනයට අපි සම්බන්ධ කරගන්න නැහැ කියලා. නැවත වරක් මම කියනවා රාජ්‍ය පාලනයට අපේ අන්තවාදීන් කිසි කෙනෙක් අපි සම්බන්ධ කරගන්න. ආරක්ෂාවේ වගකීම ඉටු කරමු. වග කියමු. නව ජීවන රටාවකට හුරු වෙමු. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සමග පැවැත් වූ හඬපටේ අන්තර්ගතයෙන් එකිනෙකාට උදව් කිරීම වෙනුවෙන් තුටුපඩරු හුමාරු කරගෙන ඇති බව පෙනී යන්නේ යයි දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා. ඒ නාවික හමුදා බුද්ධ්‍යංශයේ කමාන්ඩර් සම්පත් දයානන්ද මහතාගේ පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී 2009 වසරේදී පුද්ගලයින් දෙදෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව විමර්ශන කළ CID නිලධාරීන් තමා ඇතුළු බුද්ධ්‍යංශ නිලධාරීන්ට එරෙහිව අසත්‍ය චෝදනා ගොනු කර අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බව නාවික හමුදා බුද්ධ්‍යංශයේ කමාන්ඩර් සම්පත් දයානන්ද මහතා කොමිසමට පැමිණිලි කර තිබෙනවා. එම පැමිණිල්ලට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ජනපති කොමිසම හමුවේ ඊයේ පෙනී නොසිටි අතර ඇය වෙනුවෙන් නීතිඥවරයෙකු කොමිසම හමුවේ පෙනී සිටියා. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබා නොදෙන බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොමිසමට දැනුම් දුන්නා. කමාන්ඩර් සම්පත් දයානන්ද මහතා විසින් කොමිසමට ඉදිරිපත් කර තිබූ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සහ නිශාන්ත සිල්වා අතර තිබූ සංවාදයකට අදාළ හඬපටයක් කොමිසම හමුවේ වාදනය කෙරුණා. පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මේගමුවට ස්ථානමාරුවක් ලබා දීම සම්බන්ධයෙන් තමන් පසුතැවිලි වන බවත් තම පියාගේ මරණය සම්බන්ධ විමර්ශන කටයුතු වලට නිශාන්ත සිල්වා උදව් කළ බවත් එහිදී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා. යාපාලන රාජ්‍ය සමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර ප්‍රමුඛ නිලධාරීන් විමර්ශන වාර්තා හා නඩුගොනු පිළිබඳ දේශපාලනඥයින් සමග දුරකථන සංවාද පැවැත්වීම තුළින් අදාළ නඩු කටයුතු දේශපාලනඥයින්ට අවශ්‍ය ලෙස සිදු කර ඇති බවට හැඟී යන බව හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සම්පත් දයානන්ද මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා පැවසුවේ අදාළ හඬපටේ අන්තර්ගතයේ අනුව රංජන් රාමනායක, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සහ නිශාන්ත සිල්වා එකිනෙකාට උදව් කර ගැනීම වෙනුවෙන් තුටු පඬුරු හුමාරු කරගෙන ඇති බව පෙනී යන බවයි. වෙන වෙනම චලනය වන තල තුනක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම බිග් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලිනායක ජනිත් මදුශංක හෙවත් පොඩිලසීට අයත් බවට සැකකෙරෙන T56 වර්ගයේ ගිනි අවියක් සහ රිවෝල්වරයක් අම්බලන්ගොඩදී සොයාගත්තා. මේ අතර කළුතර බන්ධනාගාරය අසලදී ටෙනිස් පෝලයක් තුළ සඟවා බන්ධනාගාරයට හෙරොයින් විසිකිරීමට තැත් කළ පුද්ගලයෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම ගිනි අවි දෙක සොයකනු ලැබුවේ අම්බලන්ගොඩ මීටියාගොඩ තෙල්වත්ත පන්සල පාරේ පිහිටි පොඩිලැසියගේ මිත්තනියගේ නිවසේ සඟවා තිබියදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොඩිලැසියගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මෙම ගිනි අවි දෙක සම්බන්ධ තොරතුරු හෙළි වූ අතර පොඩිලැසි එම ස්ථානයට රැගෙන ගොස් එම ගිනි අවිවල අනන්‍යතාව තහවුරු කර ගැනීමට කටයුතු කළා. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පොඩිලැසි ඊයේ අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක්ද ගොනු කර තිබුණා. ඒ තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් ආරක්ෂාව ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්. මේ අතර කළුතර කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කළුතර බන්ධනාගාරයේ අසල සිදු කළ සූක්ෂම මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 50කට ආසන්න ප්‍රමාණයක් ටෙනිස් බෝලයක් තුළ සඟවා බන්ධනාගාරයට විසිකිරීමට තැත් කළ පුද්ගලයෙකු යතුරුපැදියද සමග අත්අඩංගුවට ගත්තේ මෙලෙසින්. හිරු සවස 6:55 ප්‍රධාන පුවත් ප්‍රකාශයේදී නිමාවට පත්වනවා. තත්ත නොගත ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිතම රාත්‍රී 9:55ට. ආයුබෝවන්.